ought to, right? ought to කියන්නේ යුතුයි කියන්නමයි. should කියන්නමයි. මේකේ වෙනස මම ඔයාලට ලොකුණාම කියලා දෙන්නම්. ඇයි මේක ought to කියලා කියන්නේ කියලා. ඒ කියන්නේ යුතුයි කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි සමාජයේ තියෙන බලපෑමක් හින්දා මොන හරි දෙයක් කළ යුතුයි කියන අවස්ථාවට තමයි ought to කියලා කියන්නේ. right? ඒක එච්චරම අවුලක් නැහැ. should එක ලිව්වම ඒක ප්‍රශ්නයක් නැහැ. should ought to දෙක එක හා සමානව යනවා. එතකොට මේ වචන ටික දැන් ඔයාලා පාඩම් කරගන්න ඕනේ. මේ වචන වල අර්ථය ඔයාලා මතක තියාගත්ත ගමන්ම මේ වාක්‍ය හදන එක නම් ඇත්තටම හරි ලේසි. ඇත්තටම හරි. ඒ නිසා අපිට මේකේ අර කලින් වගේ වාක්‍ය හදන්න එක එක ක්‍රම පාවිච්චි කරන්න දෙයක් නැහැ. එකම ක්‍රමයක් තියෙන මේ හැම මොඩල් එකකින්ම වාක්‍ය හදන්න. ඒ නිසා මේක ලියාගන්න පහළට can කියන්න පුළුවන්, should කියන්නේ යුතුයි, must කියන්නේ යුතුයමයි, could පුළුවන් වුණා, would තිබුණා, මේ හරි might දෙකෙන් එකක් කියන්නේ ඇති කියන්න, have to එහෙම නැත්නම් has to. have to has to පාවිච්චි කරන්නේ සිද්ධ වෙනවා කියන්න. had to සිද්ධ වුණා. ought to කියන්නේ යුතුයි කියන්නේ. ought to කියන්නේ යුතුයි කියන්නේ. right. මිනිත්තු මිනිස් කියලා එකක් තියෙනවා. මේක ලියලා ඉවරයි. right. අපි දැන් බලමු මේ පද පාවිච්චි කරලා modal verb පාවිච්චි කරලා කොහොමද වාක්‍ය හදන්නේ කියලා. මේ පද පාවිච්චි කරලා වාක්‍ය හදන්න අපි ඕනිම වාක්‍යයක් ලියන පිළිවෙල. කර්තෘ ක්‍රියාපදය කාටද මොකද්ද? එහෙමත් නැත්නම් කර්තෘ ක්‍රියාපදය මොකද්ද to කාටද? මේ පිළිවෙලමයි පාවිච්චි කරන්නේ. මේ පිළිවෙලමයි පාවිච්චි කරන්නේ. එතකොට modal verb එකක් දාලා ලියන වාක්‍යවල විශේෂත්වය තමයි ක්‍රියාපදය හැමතිස්සෙම මූලික ස්වරූපයෙන් තියන්නේ. ක්‍රියාපදය හැමතිස්සෙම මොකද කරන්න ඕනේ? මූලික ස්වරූපයෙන් තියන්න. ක්‍රියාපදය අපිට බෑ අතීත කාලයට හරවන්න. ක්‍රියාපදේ බෑ අපිට ing වලට හරවන්න. ක්‍රියාපදය අපිට කවදාවත් s එකක් දාලා ලියන්න බෑ. කිසිම වෙනසක් කරන්න බෑ. run නම් run විතර ලියන්න. go නම් go තමයි. right? fly නම් fly. එතකොට අනිත් එක තමයි මේ වාක්‍ය වලට අනිවාර්යයෙන්ම ක්‍රියාපදයක් තියෙනවා. මේ වාක්‍ය වලට අනිවාර්යයෙන්ම ක්‍රියාපදයක් තියෙනවා. ඔය නීති දෙක තිබ්බේ නැත්නම් මේ වාක්‍ය වල මේ වාක්‍ය වැරදෙනවා. මොකද වෙන්න ඕනි? අනිවාර්යයෙන්ම ක්‍රියාපදේ මූලික ස්වරූපයෙන් තියන්න. modal verb එකක් තියනවාද? can හරි could හරි මේ හරි might හරි should හරි have to has to හරි මේ වගේ modal verb එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ක්‍රියාපදේ මූලික ස්වරූපේ තියෙනවා. ක්‍රියාපදේ මූලික ස්වරූපය කියන්නේ ඒකට ing ed ඔය මොනවාවත් එකතු කරන්න බෑ. අනිත් එක තමයි අනිවාර්යෙන් මේ වාක්‍ය වලට ක්‍රියාපදයක් තියෙනවා. අනිවාර්යෙන් මේ වාක්‍ය වල මොකද වෙන්න ඕනේ? ක්‍රියාපදයක් තියෙන්න ඕනේ. right. ලියන්න. right. මෙම වාක්‍ය ලිවීමේදී මෙම වාක්‍ය ලිවීමේදී ක්‍රියාපදයක් දෙවීම අනිවාර්ය වේ. මෙම වාක්‍ය ලිවීමේදී ක්‍රියාපදයක් දෙවීම අනිවාර්ය වේ. මෙම වාක්‍ය ලිවීමේදී ක්‍රියාපදයක් ලිවීම අනිවාර්ය වේ. right. ඊළඟට කියන්න ඊළඟ තරුදා කියන්න සෑම විටම ක්‍රියාපදය මූලික ස්වරූපයෙන් ලිවිය යුතුය.
මූලික ස්වරූපේ නිවිය යුතුය. සෑම විටම ක්‍රියාපදය මූලික ස්වරූපයෙන් නිවිය යුතුය. s එකතු කිරීම ing එකතු කිරීම ඔය කිසිම දෙයක් කරන්න බෑ. නිකම්ම අපි දන්න irregular verb පදේ තියෙන මූල තීරුවේ ක්‍රියාපදය. එහෙම නැත්නම් regular verb එකක් වුණත් කමන්නේ ed එකතු කරපු නැති සාමාන්‍ය ක්‍රියාපදය. විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඔන්න නීති ටික අනිවාර්ය ක්‍රියාපදයක් තියෙන්න ඕනේ. ක්‍රියාපදේ තිබ්බත් ඒ තියෙන ක්‍රියාපදයේ මූලික ස්වරූපේ තියෙනවා. එතකොට අපි දැන් බලමු මේ වාක්‍යයක පෙළගැස්ම කොහොමද එන්නේ කියලා. පොතේ අපි ඕනියම් වාක්‍යය කියන පිළිවෙල කර්තෘ ක්‍රියාපදය කාටද මොකක්ද? කර්තෘ ක්‍රියාපදය කාටද මොකක්ද? මේකනේ අපි ඕනියම් වාක්‍යය කියන පිළිවෙල. එතකොට මේ පිළිවෙලේ කර්තෘයි ක්‍රියාපදයේ අතරට modal verb එක දාපු ගමන් අපි මේ වාක්‍යෙට කියනවා modal verb වාක්‍යයක් කියලා. modal verb එක දාන්න. කර්තෘයි ක්‍රියාපදයේ අතර. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මහත් දෙයක් නෙමෙයි. කර්තෘ ක්‍රියාපදයේ කාර්ය මොකද්ද පිළිවෙලේ කර්තෘයි ක්‍රියාපදයේ අතරට මොකක්ද දාන්න තියෙන්නේ? modal verb එක දාන්න තියෙන්නේ. modal verb එක කියන්නේ මොකද්ද? අපි දැන් ඉස්සෙල්ලා කතා කරපු ක්‍රියාපද. modal verb එක මොනවාද? can, could, may, might, should, must ඒ වගේ පද. ඒ වගේ පදයක් දාලා ලියන්න. ක්‍රියාපදය අවදිස්සම මූලික ස්වරූපය. ඒ නිසා අපිට මේක හරි ලේසියෙන් අපිට ලියාගෙන යන්න පුළුවන් වාක්‍යය. right? හරි. මේක ලියාගන්න. කර්තෘ modal verb එක ක්‍රියාපදයේ කාටද මොකද්ද? එහෙම නැත්නම් මේක කර්තෘ modal verb එක ක්‍රියාපදයේ මොකද්ද ටු කාටද? අනිත් පිළිවෙලටත් ලියන්න පුළුවන්. අනේ මේ පිළිවෙල දැන් ඔයාලා ප්‍රැක්ටිස් නේ. ඉතින් මම ආයෙ ලියන අවස්ථාවක් නැහැ. right? කර්තෘ modal verb එක ක්‍රියාපදයේ කාටද මොකක්ද? right. පළවෙනි එක අපේ පන්ති භාර ගුරුතුමාට අපේ පන්ති භාර ගුරුතුමාට ගීත ගායනා කරන්න පුළුවන්. අපේ පන්ති භාර ගුරුතුමාට ගීත ගායනා කරන්න පුළුවන්. පන්ති භාර ගුරුතුමාට ගීත ගායනා කරන්න පුළුවන් කියලා කියනවා. හරි. අපි එහෙනම් මේක ලියන්න පටන් ගමු. කර්තෘ මොකද්ද? අපේ පන්ති භාර ගුරුතුමා. ක්‍රියාපදයේ ගීත නෙමෙයි ක්‍රියාපදයේ ගායනා කරනවා. ගායනා කරන මොකද්ද කියලා නම් ගොඩක් අය පටල ගන්නවා. ගායනා කරනවා කියන්නේ sing. song නෙමෙයි. ගායනා කරන මොකද්ද කියන්නේ? sing. එතකොට පුතේ ක්‍රියාපදයේ sing ගායනා කරනවා. එතකොට ගායනා කරන්න පුළුවන් කියලා කියන්නේ. පුළුවන් කියන්නේ කැල්නේ modal verb එකක් නෙන්නේ. එතකොට modal verb එකක් කියනවා නම් ක්‍රියාපද ගැන හිතන්නත් වෙනවා. ඔහෙ නිකන් ලියන්න පටන් ගන්න. මොකද පුළුවන් කියලා can කියලා එනවනම් ක්‍රියාපදේ අතීත වෙන්නෙත් නැහැ, අනාගත වෙන්නෙත් නැහැ, මින් වෙන්නෙත් නැහැ, ලා වෙන්නෙත් නැහැ, මොන මගුලක් වෙන්නෙත් නැහැ. නිකම්ම සිංකම්. වෙන ආයෙත් හිතන්න දෙයක් නැහැ. අපේ පන්ති භාර ගුරුතුමා. අපේ පන්ති භාර ගුරුතුමා කියලා අපි කොහොමද කියන්නේ? කතුරු our class teacher. පන්ති භාර ගුරුතුමාගේ class teacher නේ. ඒතර අපේ පන්ති භාර ගුරුතුමාට මොකක්ද කියන්නේ? our class teacher. our class teacher ඊළඟට පුළුවන් modal verb එක ගන්න. පුළුවන් කියන මොකක්ද කියන්නේ? can. අනික මේ modal verb ඕනෙම කතු කෙනෙක් එක්ක නිකම් මේ දාන්න පුළුවන්. ආයෙ හිතේ දෙන්න ඕනේ නැහැ. පුළුවන් කියන්නේ can. අපේ class teacher වේවා, අපේ අම්මා වේවා, රජතුමා වේවා, කවුරු ආවත් can තමයි. ඒවා අපිට හිතේ දෙන්න දෙයක් නැහැ. මම ඒකයි කිව්වේ මේ වාක්‍ය හරිය ලේසි කියලා. කවුද ඊළඟ ක්‍රියාපදේ? මොනවා කරන්න පුළුවන්? sing කරන්න. our class teacher can sing. our class teacher can sing. කතෘ ක්‍රියාපදය හරි කාටද? කාටවත් ගායනා කරන්නේ කාට අපි එහෙම ගන්නෑ. මොකද්ද ගායනා කරන්න පුළුවන්නේ? ගීත. ගීත කියන්නේ මොකද්ද මගේ පුතේ කියන්නේ? songs. right ගීත. our class teacher can sing songs. අපේ පන්තිභාර ගුරුතුමාට පුළුවන් ගීත ගායනා කරන්න. මෙන්න අපි වාක්‍ය ලියපු විදිය
our class teacher can sing songs. සර් අපිටත් ලියන්න වාගේ දෙන්නකො. ඔව් දෙනවා පුතේ. මේක ලියා ගන්නකො. අපේ සාමාන්‍යයෙන් එකතු වෙන ළමයි කවිෂ ඉන්නවා, ලහිරු ඉන්නවා, නදූෂත් ඉන්නවා, ප්‍රීතිකා ඉන්නව නේද? ඔව් සර්. හරි. අමාෂා ඉන්නවා, පියුමික ඉන්නවා අලියට වලින්, මිනුල්කි ඉන්නවා. right? බලන්න පුතා අපි ඔන්ලයින් ක්ලාස් මෙහෙම අපි කරාට ඔන්ලයින් වලට එන ළමයි ප්‍රමාණය ගොඩක් අවුල්. අපේ දියුල් ප්‍රැස් ක්ලාස් එක වලට මතක ඇති, අලියට ක්ලාස් එක මතක ඇති. දියුල් ප්‍රැස් ක්ලාස් එකේ ළමයි 40කට ආසන්නව හිටියා. එතකොට අලියට ක්ලාස් එකේ ළමයි 30කට ඔව් එහෙම ගාණක් හිටියා. එතකොට ඒ ළමයි පිරිසෙන් අපිට දැන් ඉන්නේ ළමයි 7 දෙනෙක් විතරයි ඔන්ලයින් ක්ලාස් එකේ. ඒක ඉතින් අපිට ගොඩක් ලොකු අවුලක්. මේක ඉතින් ඔන්ලයින් පහසුකම් තියෙනවද? එහෙම නැත්නම් යාලා නොසලිකලිමත් වෙනවද? ඒ මොනවත් අපිට හිතාගන්න විදිහක් නැහැ. ඒ ළමයි එහෙම ගොඩක් දෙනා ඉස්කෝලේ වැඩ WhatsApp එකෙන් එන්නේ. WhatsApp වගේ group එකකින් එන්නේ. ඒකට ඒත් හැබැයි මෙහෙමයි. WhatsApp වල සිග්නල් තිබ්බත් Zoom වල සිග්නල් නැති වෙනවා සමහර තැන්වල. එහෙම ඉතින් ගැටලු තියෙනවා. ඉතින් කොහොම හරි ඉතින් ඒක අර විඳ දරාගෙන දැන් සමහර දැන් 11 වසරේ හිම මම දැක්කා ගොඩක් අයියලා අක්කලා මේ කඳු උඩ නැගලා ගස් යට ඉතින් ක්ලාස් එකට ජොයින් වෙන්නේ. ඉතින් ඌමනාව තියෙන්නේ බෑ. එහෙම නැතුව ගෙදරට වෙලා අනේ අපිට බෑ අපිට ඔන්ලයින් හරියන්නේ නැහැ. ඔහොම කීක හිටියොත් එහෙම ටවුන් වල ඉන්න ළමයි ටික ඒ කට්ටිය මොකද වෙන්නේ? ඉගෙන ගන්නවා. මලේසියාට දැන්නේ මතක් කරලා දෙන්න 10. right? එහෙම ඉගෙන ගන්නවා. අනිත් අය අපේ ළමයි ටික ඔහේ නිකන් අවුල් වෙලා යනවා. ඒ නිසා ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට පුළුවන් විදිහට අපි ඔයාලත් එක්ක මේ වැඩේ කරගෙන යමු. එහෙම නැත්නම් අපි පරාද වෙනවා උතා. අනිත් අය ඉස්සරහට යද්දි. නිසා මේ වැඩේ වෙන්න ඕනේ නැහැනේ. අපිට වෙන්න ඕනේ අපි අපේ ගමේ ළමයි ටිකත් ගොඩ යන්න ඕනේ. right? ඒ නිසා මේක තේරුම් ගන්න අපිට දුකක් විඳින්න වෙනවා. ඉස්සරහට මොනවද දෙයක් කරගන්න. මේ යන තත්ත්වයට කියන වල දන්නවා ලොකු බරපතල තත්ත්වයකට රට යන්නේ. ඉතින් ඔයාලා ඉගෙන ගත්තෙත් නැතුවත් එහෙම මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ ඉස්සරහට. මොකද අපිට අවිනිශ්චිත අනාගතයක් තමයි දැන් අපේ රට ඇතුලේ තියෙන්නේ. අපි දෙයියනේ කියලා අපි කැම්පස් ගිහිල්ලා ඉවර වෙලා ජොබ් එකට ගිහිල්ලා මේ හැමදේම උනාට පස්සේ තමයි අවසනාවන්ත මේ ඉරණමට ලකුණේ. නේද? අපි නම් පොඩ්ඩක් හරි බේරුණා. හැබැයි පුතේ ඔයාලා තාමත් ඉන්නේ වැට උඩත් නෙමෙයි වැටට නගින්න හිතලවත් නැතුව. ඒ කියන්නේ ඔයාලට ලොකු ගමනක් තව යන්න තියෙනවා. ඉතින් මේ ගමන යන්න අපි මේ නම් අපිට එන බාධක ගැන හිතලා ඒ බාධක ජය ගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නැතුව ඔහේ නිකන් මේ අපිට මේ බන්දිසික තියලා ඉස්සරහට ජොබ් එකක් දෙන්නේ නැහැ. right? ඒ නිසා හොඳට හිතලා මේ වගේ ටික කරන්න කියන තමයි ඔයාලට කියන්න තියෙන්නේ. හරි. දැන් ඔන්න මිනිත්තු කිව්වා ඔයාලට වාක්‍යයක් දෙන්න කියලා. මම දැන් දෙනවා වාක්‍යයක්. අපිට හෙට පන්සලට එන්න පුළුවන්. අපිට හෙට පන්සලට එන්න පුළුවන්. අපිට හෙට පන්සලට එන්න පුළුවන්. අපිට හෙට පන්සලට එන්න පුළුවන්.
අපිට හෙට පන්සලට එන්න පුළුවන්. right අපි මේක ලියමු. මේකේ පුළුවන් කියලා තියෙනවා. ඒත් මොඩල් එකක් තියෙන්නේ. මොඩල් එකක් තියෙන හින්දා බය නැතුව ලියාගෙන යන්න පටන් ගන්න. හතුරු කවුද? අපිට එන්න පුළුවන්. we ඊට පස්සේ අපි දන්නවා ක්‍රියාපදයේ හතුරු ක්‍රියාපදයේ අතර මොඩල් එක දාන්න ඕනේ. පුළුවන් කියන්නේ can. ඊළඟ ක්‍රියාපදය එන්න එනවාට කියන්නේ කම්නේ. ඒක කම්ද දාන්න. right ඊට පස්සේ හතුරු ක්‍රියාපදේ කාටද නැහැ මොකද්දත් නැහැ. දැන් කොහෙටද? to the temple. කොහෙටද කියලා දාද්දි to the කියලා දාන්න එපා අනිවාර්යෙන්. to the temple හෙට tomorrow මගේ පුතේ මේක බලන්න හෙට කියලා කියනවා. හෙට කියලා කිව්වත් ක්‍රියාපදේ අනාගත කාලේ හරවන්නේ නැහැ. එහෙම මෝඩ වැඩ කිසිම කරන්න එපා. we can come to the temple tomorrow. එහෙම නැත්නම් we will can කියලාවත් we can will come කියලාවත් එහෙම මුකුත් වෙනසක් කරන්න යන්න එපා. modal verb එකක් නම් අපි ක්‍රියාපදයේ සාමාන්‍ය විදිහටයි කියන්නේ. s දාන්නේ අනාගත කාලට හරවන්නේ ing කරන්නේ ed දාන්නේ එහෙම කිසිම වෙනසක් අපි කරන්නේ නැහැ. We can come to the temple tomorrow. right ඊළඟට ඔයාලා ලියන්න ඔබ හොඳ තීරණයක් ගත යුතුයි. හොඳ තීරණයක් ගත යුතුයි. ගත යුතුයි. ඒ කියන්නේ ගන්න ඕනි කියන එක මේ කියන්නේ යුතුයි. ගන්නවට කියන්නේ පුතේ take. ගන්නවට කියන්නේ take. තීරණයට කියන්නේ decision. තීරණයට අපි කියන්නේ decision. right ලියන්න බලන්න ඔබ හොඳ තීරණයක් ගත යුතුයි කියලා. ඔබ හොඳ තීරණයක් ගත යුතුයි. ඔබ හොඳ තීරණයක් ගත යුතුයි. උත්තරේ ලියලා ඉවර නම් ටයිප් කරලා මට එවන්නත් පුළුවන්. එතකොට ඔයාලා chat කරන හැටි දන්නවද? දැන් chat කරන්නේ ඇහෙන්නේ නැහැ කියලා එහෙම. ඒතර ඔයාලට chat එකේ ඔයාලට වාක්‍ය ලියලා දාන්න පුළුවන්. ඔබ හොඳ තීරණයක් ගත යුතුයි. හරි කවුරුත් එහෙම දාන්න නැහැ වගේ. කවිචා ලිව්වද? කවිචාට සිග්නල් ප්‍රශ්නේ තියෙනවද දන්නේ නැහැ නේ. සිග්නල් ප්‍රශ්නේ තියෙනවා නම් මොන්ටර් එකක්. ලිව්ව නේද? කවුරු හරි ලියපු කෙනෙක් කියන්න බලන්න වාක්‍යය. මිනුකේ උත්තරේ වැරදි. පිළිවෙල නැහැ. කවුද ක්‍රියාපදේ කාර්යම් කරපු පිළිවෙල නැහැ. කො අනිත් අය? මාලිෂ ලියන්නේ නැති නේද? Malisha, you may have written ඔයාලා නැති. ප්‍රීතිකා අපිට දෙනවා you should take a good decision. Very good. Right? ඔන්න ප්‍රීතිකාගේ උත්තරයක් වෙලා තියෙනවා. මේකේ කවුද? ඔයා, ඔබ. Right? ඊට පස්සේ ක්‍රියාපදේ වෙන්නේ ගන්නවා. take
ක්‍රියාපදයක් take කියන්නේ. හැබැයි ඔබ ගන්නවා නෙමෙයි. ඔබ ගත යුතුයි කියලා කියන්නේ. මොඩල් එක මොකද්ද? should. යුතුයි කියන්නේ මොකද්ද? should. නැත්නම් ought to කියන්න පුළුවන්. හැබැයි ought to කියලා පාවිච්චි කරන්න බෑ හැමදාම. ඔයාලා should කියලා දාන්න. කොහේ හරි වාක්‍යයක ought to කියලා තිබ්බොත් යුතුයි කියලා ඔව් පීමකත් උත්තර දීලා තියෙනවා. හරි උත්තරේ. එතකොට පුතේ you should take ඔබ ගත යුතුයි you should take හොඳ තීරණයක්. කවුද ක්‍රියාපදය කාටද නෑ මොකද්ද ගන්න ඕනේ a good decision හොඳ තීරණයක් a good decision ඔබ හොඳ තීරණයක් ගත යුතුයි you should take a good decision ඔබ හොඳ තීරණයක් ගත යුතුයි you should take a good decision ඊළඟ අපිට සිද්ධ වෙනවා අපිට සිද්ධ වෙනවා 10:30ට පන්තිය නවත්තන්න අපිට සිද්ධ වෙනවා 10:30ට පන්තිය නවත්තන්න ස්ටොප් කරන්න ලියන්න බලන්න අපිට සිද්ධ වෙනවා 10:30ට පන්තිය නවත්තන්න අපිට සිද්ධ වෙනවා 10:30ට පන්තිය නවත්තන්න අපිට සිද්ධ වෙනවා 10:30ට පන්තිය නවත්තන්න right ලියන්න ඇති නේද right එතකොට මොකද වෙන්නේ කවුද අපි ක්‍රියාපදේ මොකද්ද නවත්තනවා මොකද්ද කියන්නේ stop නවත්තනවා මොකද්ද කියන්නේ stop අපි නවත්තනවා නෙමෙයි අපිට සිද්ධ වෙනවා නවත්තන්න සිද්ධ වෙනවා කියන්නේ මොකද්ද එක්ක have to එක්ක has to we'ත් එක දාන්නේ have to ද have to now we have to stop අපිට සිද්ධ වෙනවා නවත්තන්න we have to stop පන්තිය මොකද්ද නවත්තන්න සිද්ධ වෙන්නේ පන්තියේ we have to stop the class 10:30ට at 10:30 am right අපිට සිද්ධ වෙනවා ක්ලාස් එක නවත්තන්න 10:30ට we have to stop the class at 10:30 am right අපිට සිද්ධ වෙනවා පන්තිය නවත්තන්න 10:30ට we have to stop the class at 10:30 am හරි දැන් ඔයාලට modal verb පාවිච්චි කරලා වාක්‍ය ලියන්න පුළුවන් වාක්‍ය ලියලා වන්න පුතා modal verb පාවිච්චි කරලා එතකොට modal verb පාවිච්චි කරලා වාක්‍ය ලියලා එවොත් මට පුළුවන් ඔයාලගේ බලලා එවන්න දැන් ඔයාලා ගිය සතියේ දුන්න homework ටික මම බැලුවේ නෑ තාම එතකොට මේ හෙට අනිද්දා තමයි මම බලලා ඔයාලට එවන්නේ මොකක් හරි දෙයක් මග හැරුණොත් එහෙම බලන්න බැරි වෙලා මට අනිවාර්යෙන් ආයේ මේ ඒක එවන්න සර් මේක බලලා දෙන්න කියලා. සර් බලලා නැහැ කියලා හරි කියන්න මගේ. එතකොට මොකද දන්නවද පුතේ මේ assignment බර ගානක් ඉස්කෝලේ වයි උසස් පෙළ පන්තියේ වගේ ඔයාලගේ ඉංග්‍රීසි පන්ති වලයි ගොඩක් ගන්නවා මගේ ෆෝන් එකට එනවා. ඒක මේ ෆෝන් එකත් එක්ක පිටලා තියෙන්නේ මැසේජ් වලින් එවන කවුරුම් වලින්. ඒ නිසා ඔයාලා මේක මේ වගේ ලියන්න අපි ඈම් නිසා එක ING එක කරන්නේ ID කියලා එහෙම ආද කතා කරා. ඒ වගේ වාක්‍ය ලියන්න කිසිම ගැටලුවක් නැහැ. අනිත් සමහර පුතාලා කරනා වගේ රචනා ලියලා එවන්න ඒව මම බලලා දෙනවා. හැබැයි ඒ බලලා දෙනකොට චුට්ටක් කල් යනවා. ඔයාලට දැන් ගිය සතියේ ටික මලේසියා මයික් එක ඔෆ් කරන්න. අද ටික ඊළඟ සතියේ මම බලලා දෙන්න.
මොකද මේ වැඩත් එක්ක මට එකපාරම බල දෙන්න අමාරුයි. හැබැයි හෙට අනිද්දාම හෝම්වර්ක් කරලා ඉවොත් ඒවා මට සමහර විට ඒ ටික බලලා ඒවන්න පුළුවන්. හැබැයි ඔයාලා සෙනසුරාදා ලඟ කරලා හෝම්වර්ක් ටික කරලා ඉවොත් මට ඒ වැඩ ටික බලා ගන්න බෑ ඒ සතිය ඇතුළත. හරි. ඒකත් එක්ක කියන්න ඕනේ තව විශේෂ දෙයක් කියන්න ඕනේ. ක්ලාස් පටන් ගත්තා උසස් පෙළ පන්ති. දැන් උසස් පෙළ කෘෂි විද්‍යාව. උසස් පෙළ කෘෂි විද්‍යාව කියන විෂය මම දැන් ළමයිට උගන්වමින් ඉන්නවා. ඒ නිසා මේක අපි දන්නවා කෘෂි විද්‍යාව උසස් පෙළ කරන ළමයිට දැන් සර්ත් එක්ක එකතු වෙන්න පුළුවන් මේ පන්ති වලට. ඒ නිසා ඒ අයියලා කරලා කියන්න 2023 සිද්ධාන්ත පන්තියත් පටන් තියෙන්නේ 2021 22 ප්‍රශ්න පත්‍ර පන්තිත් පටන්ගෙන තියෙන්නේ. ඒ නිසා මේ සැරේ විභාග ලියන අයට අලුතෙන් විභාගයට මේට උසස් පෙළට එන අයට මේ හැමෝටම එක කෘෂි විද්‍යාව පන්ති අපි පටන් ගත්තා. ඒ නිසා ඒකත් පණිවිඩෙත් අයියලා කරලා දෙන්න. උසස් පෙළ කෘෂි විද්‍යාවට නම් ඕන විදර්ශන පන්ති කරනවා කියන එක දැනුම් දෙන්න. හරි. එහෙනම් අපිට අද තියෙන වෙලාව ඉවරයි. තව විනාඩි 10කින් මේ මීටින් එකක් කට් වෙනවා. මට ඊළඟ ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ හින්දා මම මෙතන ක්ලාස් එක ඉවර කරනවා. පාඩම තේරෙනවද? තේරෙනවා සර්. ඔව් සර්. එහෙනම් දැන් පුතේ තියෙන්නේ වැඩ කරන්න. කොරෝනා හින්දා කියලා වැඩ නොකර ඉන්න එපා. ඔයාලා ගොඩක් හොඳයි. ඒ නිසා ගෙදර ඉඳන් වැඩ කරලා හෝම්වර්ක් කරලා මට එවන්න. එහෙමනම් හැමෝටම right සුබ දවසක්. have a nice day. right, see you next day. Goodbye. Goodbye sir. Goodbye sir. Okay. Sana